And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7. ශ්‍රී ලංකේ අපක්ෂපාතී සමවර ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලා. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම දකින්නට යමු ප්‍රධාන පුවත් සිරස්තල. ETI ගණදනුව විනිවිධ භාවයකින් සිදු වූ බව මහා බැංකු අධිපති පවසයි. The central bank's remit in such instances is to ensure that the value of the transaction is reflective of a good deal for the depositors. ජනපති හිටපු ජනපති හමුවෙති. ව්‍යවස්ථාවට අත තැබීම ප්‍රජාතන්ත්‍රය වෙනසීමක් බව අගමැති පවසයි. උතුරේ සංවර්ධනයේ ඉදිරි පියවර. රටක් හැටියට ඉදිරියට යන්නට නම් අපේ රටේම සහෝදර කොටසක් ජීවත් වන මේ ප්‍රදේශය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. රත්ගමදී අතුරුදන් වූ තරුණයන් දෙදෙනා පහර දී ඝාතනය කර පුළුස්සා ඇති බව හෙළිවෙයි. රත්ගම තරුණයන් දෙදෙනා අතුරුදන් වීමේ සිද්ධියට සැකපිට තවත් පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට ස්ථාන මාරු. මානව ඉතිහාසයේ නවතම හෙළිදරව්වකට ලයිව් ඇට් 7 මැදිහත් වීම. මේ වෙනකොට අපි මුහුදු මට්ටමේ ඉඳලා මීටර 191ක් මේ ඔතන තමයි. රත්ගම පැත්තේ තරුණයන් දෙන්නෙක් අතුරුදන් වුණේ හරියටම මීට මාසයකට කලින්. ගෙවුණු මාසයේ පුරාවටම මේ තරුණයන් දෙන්නට වෙච්ච දේ දැනගන්න මේ පවුල්වල අය නොකරපු දෙයක් නැහැ. නොගත්ත වෙහෙසක් නැහැ. ඒ අයගේ චෝදනාව දිගින් දිගටම එල්ල වුණේ පොලිසිය වෙතට. මේ සියල්ල අතරේදී අද වාර්තා වුණේ පවුලේ ඥාතීන්ට දරා ගන්න බැරි කාරණාවක්. ඒ තමයි මේ තරුණයන් දෙන්නට පහර දීලා මරා පුළුස්සා දමලා. ඡායාරූප දෙකේ ඉන්න රසින් චින්තක සහ මංජුල අසේල කියන දෙන්නව කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගියේ පසුගිය මාසේ 23 වෙනිදා. මේ දෙන්නගෙම ගෙවල් වල අය දිගින් දිගටම කිව්වේ මේ අයව පැහැරගෙන ගියේ පොලිස් නිල ඇඳුමින් ආපු පිරිසක් කියලායි. අම්මා තමයි මට ඇවිල්ලා කිව්වේ පුතේ මංජු මේ අරන් ගියා කාර් එකකුනේ වෑන් එකකුනේ ඇවිල්ලා. පොලිස් ෂූට් ඇඳලා පොලිස් ආයුධාරන් ඇවිල්ලා තමයි අරන් ගියේ. මේ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හරි විදිහට හොයලා බලන්නේ නැති බවට මේ අය දිගින් දිගටම චෝදනා කළා. රත්ගම පොලිසියට ගිය දවසේ පළවෙනි දවසේ පැමිණිල්ල බාර අරගෙන තිබ්බේ නැහැ. වලහනේ මේ දූෂණ විමර්ශනාංශයට ගියා. ඊට පස්සේ පොලිස් කොට්ටාසංශයට ගියා. ඊට පස්සේ පොලිස් හෙඩ්ක්වාටර්ස් වලට ගියා. ගාල්ලේ DIG ඔෆිස් එකට ගියා. ඒ හැම කෙනාම කියන්නේ පොලිසිය නෙමෙයි අරගෙන තියෙන්නේ. අපිත් තාම හොයනවා මේ මැගල්ටි. එහෙම කියලා පිළිතුරක් අපිට අවශ්‍ය නැහැ. ආගිය අතක් නැති තමන්ගේ ආදරණීය පියවරු එනතුරු මේ දරු පැටව ඉන්නේ ඇඬු කඳුලින්. මගේ තාත්තා නැතුව මට නින්දයන් එන්නේ හැමදාම මේ මට ඔයා දෙන්න. අනදාන්න නොඉඳලා වැඩක් නෑනේ. මේ අතරතුර රසින්ගේ සහ මංජුලගේ ගෙදර අයට ලියාපදිංචි තැපෑලෙන් ලැබුණු ලියුමක සඳහන් වෙලා තිබුණේ නූපේ පොලිසිය නිලධාරීන් පිරිසක් මොවුන් දෙදෙනා පැහැරගෙන ගිහින් මරා දාලා කියලායි. ඒ ලිපිය මාතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියෙකු එව්වා කියලත් ඒකේ සඳහන් කරලා තිබුණා. තරුණයෝ දෙන්නට වෙච්ච දේ ගැන හොයන වැඩි පොලිස්පතිතුමා පැවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ වගේම දකුණු සහ සබරගමුව පළාත් බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාව වහම ක්‍රියාත්මක වන පරිදි කොළඹට මාරු කිරීමටත් පියවර ගැනුණා. සිද්ධිය ගැන පරීක්ෂණ ආරම්භ කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දකුණු පළාත් විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වාව සැකපිට අත්අඩංගුවට ගත්තා. ඒ පසුගිය සඳුදා. එම ඒකකයටම අනුයුක්ත 26 හැවිරිදි උපපොලිස් පරීක්ෂක විරාජ් මදුශංකත් අද අත්අඩංගුවට පත් වුණා. මේ අතරමාරයේදී අද ආරංචි වුණේ මේ තරුණයන්ගේ පවුල් දෙකේ අයට දරා ගන්න බැරි තොරතුරක්. ඒ රසින්වයි මංජුලවයි ඝාතනය කරලා පුළුස්සල දාලා කියන ආරංචිය. ගාල්ල අක්මීමන ගොනාමුල්ලේ නිවසකදී මෙම තරුණයන් දෙදෙනාට පහර දීලා ඝාතනය කරලා කියලයි අද අත්අඩංගුවට ගත්ත උපපොලිස් පරීක්ෂකවරයාගේ පාපුච්චාරණයේදී හෙළිවෙලා තියෙන්නේ. ඒ අනුව මියගිය තරුණයන් දෙදෙනා පිළිබඳ හෝඩුවාවක් සොයා පොලිසිය මහේස්ත්‍රාත්වරයා සහ රස පරීක්ෂකවරයා අද වලස්මුල්ල මැදගංගොඩ හැවැන්දෙනිය රක්ෂිතයට ගියා. එහිදී දැක ගන්න ලැබුණේ රක්ෂිතයට අයත් තුම්මෝදර නම් ස්ථානයේ සිඳී ගිය කුඩා ඇල මාර්ගයක් අසල පිලිස්සුණු අස්ථි කොටස් කිහිපයක් තිබෙන ආකාරයයි. මේ අස්ථි කොටස් අද පස්වරුවේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක් කළේ මෙලෙසින්.
මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තවත් පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බවත් අද සන්ධ්‍යා කාලයේදී දැනගන්න ලැබුණා. ඒ අතරේදී දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාත් මේ ස්ථාන මාරු ලද පොලිස් නිලධාරීන් 15 දෙනා අතර සිටින බවට වාර්තා වුණා. මේ අතර ජනාධිපතිතුමත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් අතර විශේෂ හමුවක් තම සුළු වේලාවකින් සිදුවීමට නියමිතයි. ඒ පිළිබඳ තොරතුරු අපට කියන්නේ කොළඹ ජනාධිපති නිල නිවස අසල රැඳී සිටින ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ මංජුල වීරසිංහ. ඔව් හරේන්ද්‍ර, මම මේ මොහොතේ රැඳී සිටින්නේ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස අභියස. විශේෂයෙන් තව ස්වල්ප මොහොතකින් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවස තුළ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර තමයි මේ හමුව මේ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. විශේෂයෙන් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලට මුහුණ දීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බව තමයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඒ වගේම ඒ මැතිවරණයක නව දේශපාලන පක්ෂයක් නව සන්ධානයක් යටතේ තරඟ කිරීම සම්බන්ධයෙන් ඔවුන් මේ සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව මේ නව මැතිවරණයක් සඳහා තරඟ කරන්නේ කෙසේද යන්න පිළිබඳව මේ සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම මේ නව සන්ධානය ගොඩනැගීම සඳහා දායකත්වය ලබා දෙන තවත් මේ පක්ෂ නායකයින් මේ සාකච්ඡාව සඳහා එක්වීමට නියමිතයි. විශේෂයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයිනුත් මේ සාකච්ඡාවට එක්වීමට නියමිත බව අපට වාර්තා වෙනවා. මංජුල වීරසිංහ අදහස් ඉදිරිපත් කළේ කොළඹ ජනාධිපති නිල නිවස අසල සිට ජනපති හිටපු ජනපති හමුව පිළිබඳ තොරතුරු පවසමින්. අග්‍රාමාත්‍යතුමා අද සඳහන් කළ කාරණාවක් දැන් අපි ඔබට කියන්නේ. එතුමා සඳහන් කළේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු නීතියක් බවත් මේ නීතියට අත තැබීම ප්‍රජාතන්ත්‍රවාදයට අත තැබීමක් බවත්. ආනමඩුව දිසාරෝහල මූලික රෝහලක් බවට පත්කිරීම අද සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සමගින් නව පහසුකම් රැසක්ද පුළුල් කෙරෙනවා. ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය කියන්නේ ඓතිහාසික නීතියක්. අපි තවත් අලුත් 19 වෙනි සංශෝධනය ගෙනල්ලා ව්‍යවස්ථාදායක සභාව ඇති කළා ස්වාධීන කොමිෂන් නියම ලෙස ඇති කළ ඉදිරියට යන්න උවමනයි කියලා. ඒ පිළිබඳ පක්ෂ භේදයෙන් තොරව මේ විපක්ෂයේ තිබුණ පක්ෂවලත් එවකට ආණ්ඩු පක්ෂයාගෙත් එකම අදහසක් තිබුණා. 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළා. අපි ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ඇති කරා. අපි සමාජිකයේ මන්ත්‍රීවරු 3 දෙනා ඉන්න ඕනේ. ඒත් අන්තිමට පාර්ලිමේන්තුවේ මෙහා යෝජනා කළ මන්ත්‍රීවරු 7 දෙනෙක් ඇති වුණා. ඒ සඳහා දේශපාලන මන්ත්‍රීවරු දේශපාලන නොවන අය අතර තමයි මේ වැඩ කටයුතු කරගෙන තියෙන්නේ. මේ 19 වෙනි ව්‍යවස්ථාවේ ප්‍රතිඵලය අද පේනවා. ආණ්ඩුවට දොස් කියන්නේ, අපිට දොස් කියන්නේ, පෙළපාලියන්න ගිහින් Tamanට වමනා තොරතුරු ලබා ගන්න, ආණ්ඩුවට එක වහගන්න බෑ. විගණාධිපති කොමිසමට යන්න, අධිකරණයේ ස්වාධීනත්වයක් තියෙනවා. හැම අංශයකම අද නිදහසක් තියෙනවා. මේ නිදහස ආරක්ෂා වෙලා තියෙන්නේ 19 වෙනි සංශෝධනය නිසා. පාර්ලිමේන්තුව තුළදී පසුගියදා පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩුවලින් පහර දීම ඇතුළු කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය වෙනම පරීක්ෂණයක් සිදු කරන බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එම සිද්ධියට අදාළව පත්කිරුණු කමිටුවේ වාර්තාව අද සභාගත කළ අවස්ථාවේදී. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ සභා ගර්භය තුළ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් පිටස්තර පාර්ශවයක් පරීක්ෂණ සිදු කිරීම සුදුසු නොවන බවයි. මේ සිද්ධි සිදුවුණේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ. ගර්භය තුළදී සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව පිටස්තර ආයතනයකින් පොලිසියෙන් පරීක්ෂණ පැවැත්වීම අපි දන්නේ සුදුසු නෑ කියලායි. ඔබතුමාට බලය තියෙනවා දඬුවම් කරන්න බලය තියෙනවා. පාර්ලිමේන්තුවේ බලය පොලිසියට යවලා පොලිසියට බාර දීලා මේ කටයුතු කිරීම තරම් හොඳ නෑ කියන එකයි මගේ මතය. මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් මතු කළා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අප රජයේ පැවති සමයේ දේශපාලන ભેදකින් තොරව පත්දාරින් ඇතුළු සුදුසුකම් ලත් සේවකීන් රැසක් අදාළ තනතුරට බඳවා ගති. ගම්මේ ලාභ ලබන ආයතනයක් බවට පත්වීම එහි ප්‍රතිඵලයක් වුණේ. ඒත් මෙවැනි විට වැරදි උසස් වීම ලබා දීම නැවත ආරම්භය. දියදුරු කොන්දොස්තර හා කාර්මික සේවා තනතුරුවල විශ්ින සුදුසුකම් සපුරා නැති පිරිස් නීත්‍යානුකූල නොවන අයුරින් විධායක ශ්‍රේණි තනතුරු ප්‍රදානය කොට සුදුසුකම් ලත් සේවකීන් ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් කිරීමෙන් සිදු කරන්නේ ශ්‍රී ලංකමේ නැවත පාඩු ලබන තත්ත්වයකට පත් කිරීමකි. මෙවැනි තත්ත්වයක් ලංකමට උදා වුණොත්
ජංගම විකුණා දැමීම හැර වෙන එකක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මම මුලින්ම ඉතාම කනගාටු වෙනවා ඔබතුමාව නොමග යැවීම පිළිබඳ කවුරු හරි මොකද ලංකා ගමනාගමන මණ්ඩලය ඔබතුමා මේ අහන කිසි දෙයක් සිදු වෙලා නොමැති නිසා මම වගකීමෙන් කියනවා අපිට පෞද්ගලික අංශයට මේක පවරන්න අවශ්‍යතාවයක් නැහැ. පළාත් සභාවේ මන්ත්‍රී කෙනෙක් ඉන්න ඔයාගේ නෝනා කාන්ති කොඩිකාර හිටපු ජනාධිපතිතුමනි උඩහමුල්ලේ ඩිපෝ එක ඉල්ලගෙන තියෙනවා පෝෂණ මළු බෙදන්නේ කියලා. රජයේ වැඩසටහනක් කියලා. මොකද්ද කරේ? ඔබතුමාගේ භාර්යාවගේ ලොකු පින්තූරයක් ගහලා ඔබතුමාගේ දේශපාලන පක්ෂයේ පොහොට්ටුවේ මහා විශාල රැස්වීමක් කරා. රජයේ ඊටම අවභාවිතා කරන්නේ ඩිපෝ. Order please. රජයේ දේපවල ඔබතුමාට බෑ. දේශපාලන පක්ෂ මේ ගිය සතියේ කරේ නෑ. පාඩි වෙන්න ගරු අනුරාධපුරගේ මැතිතුමා. දකුණත් උතුරත් තුළ එක ලෙසම සංවර්ධනය උතුරායා යුතුයි. අපත් රටත් කොතෙක් සංවර්ධනය වනවාද කියන වගේ දැනෙන්නේ පෙනෙන්නේ එවිට පමණයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද මේ කාරණා සඳහන් කළේ උතුර ඉලක්කයකටගත් සංවර්ධන දත්ත වාර්තා පෙළක් ඉදිරිපත් කරමින්. උතුරු පළාත සඳහා වූ ආර්ථික සංවර්ධන රාමුව ලෙස නම් කර ඇති මෙම විශේෂ වාර්තාව මහ බැංකුව විසින් අද මුදල් අමාත්‍යාංශයේදී නිකුත් කෙරුණා. මෙම ආර්ථික සංවර්ධන රාමුව මුල් කරගෙන උතුරේ යුද්ධය පැවති ප්‍රදේශවල ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ ප්‍රධාන සැලැස්ම ක්‍රියාවට නැගවීමයි රජයේ අපේක්ෂාව වී ඇත්තේ. රටක් හැටියට අපි ලැබිය යුතු ආර්ථික සංවර්ධනය ලබා ගන්නට නම් ඒ ආර්ථික සංවර්ධනය මේ රටේ සෑම ප්‍රදේශයකටම එක හා සමානව විහිදී යන්න ඕනේ. විශේෂයෙන්ම යුද්ධය නිසා උතුරු ප්‍රදේශය තුල විශාල පසුබෑමක් ඇති වෙලා තියෙනවා. පරම්පරාගතව කරගෙන ආපු කර්මාන්ත හදාගෙන වැටිලා තියෙනවා. ඒ වගේම විරක්‍යාවේ ප්‍රතිශතය අනිත් සෑම ප්‍රදේශයකට වඩා ඉතා බරපතල ලෙස ඉහළින් තියෙනවා. රටක් හැටියට ඉදිරියට යන්නට නම් අපේ රටේම සහෝදර කොටසක් ජීවත් වන මේ ප්‍රදේශය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මෙරට තාක්ෂණික විප්ලවයක් ඇති කිරීම තම ඉදිරි වැඩපිළිවෙල බව සජිත් ප්‍රේමදාස ඇමතිතුමා පවසනවා. ඒ මඩකලපුව මාණික්ක නගර උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මඩකලපුව දිස්ත්‍රික්කයේ පෝරතිව්පත්තු ප්‍රදේශයේ ඉදිකළ මාණික්ක නගර උදාගම්මානය අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින්. මෙය සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 167 වන ආදර්ශ ගම්මානයයි. උපතිසාපති කොට්ටාස 332ම උදාගම්මාන බිහි කරනවා වගේම අපි තොරතුරු තාක්ෂණ උද්‍යාන 332ක් ඉදිරි කාලයේදී අපේ රටේ ආරම්භ කරනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ සම උපාධිය දක්වා අධ්‍යාපනය ලැබපු අපේ ගම්මානවල තරුණ පරපුර තොරතුරු තාක්ෂණ උද්‍යාන හරහා ඒ අයගේ රැකියා ප්‍රශ්නය විසඳන්නට අපට පුළුවන්කම ලැබෙනවා. ETI ගනුදෙනුව අතිශය විනිවිද භාවයකින් යුතුව සිදු වුණු බවට මහ බැංකුව අධිපතිතුමා අද පැහැදිලිවම සඳහන් කළා. එසේම ETI ගනුදෙනුව සම්බන්ධයෙන් මහ බැංකුව වෙත එල්ලවන චෝදනා පදනම් විරහිත බවත් එතුමා අවධාරණය කළා. අද පැවති මාධ්‍ය හමුවකදී රටේ ආර්ථිකය සම්බන්ධයෙන්ුත් එතුමා අදහස් පළ කළා. වාණිජ බැංකු සඳහා බලාත්මක නව පොලි අනුපාත පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද අදහස් පළ කළා. ඒ අනුව ලබන මාස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තැන්පතුවල වටිනාකම මත බැංකුවේ රඳවා ගැනීමේ අනුපාතය 5% දක්වා පහත හෙළීමට නියමිතයි. මෙම තීරණය ගෙන තිබෙන්නේ දේශීය ආර්ථිකය නංවාලීමේ අරමුණින්. මෙරට උද්ධමනය පසුගිය මාසයේදී ඉහළ ගියද මේ වන විට හිතකර මට්ටමකට පත්වමින් තිබෙනවා. මූල්‍ය ආයතනයක් සතු දේපළ වෙනත් ගැනුම් කරුවෙකුට පැවරීමේ ගනුදෙනුවක් සඳහා මහ බැංකුව කිසිදු අයුරකින් මැදිහත් නොවන බව අධිපතිවරයා පැහැදිලි කළේ මේ ආකාරයටයි. මහ බැංකුවේ වගකීම තමයි මූල්‍ය සමාගමක් ගැනුම්කරුවන් අතර සිදුවන ගනුදෙනුවේ විනිවිද භාවය තීරණය කිරීම. ඊට අමතරව තැන්පත්කරුවන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා අදාළ ගනුදෙනු මුදල යොදවන බවට තහවුරු කර ගැනීම. ETI සතු දේපළ වෙනුවෙන් ඩොලර් මිලියන 75ක් ගෙවීමට වත්මන් ගැනුම්කරුවන්ට මහ බැංකු මූල්‍ය මණ්ඩලය අනුමැතිය දුන්නා. ඊට කලින් අදාළ ගනුදෙනුවෙන් ඩොලර් මිලියන 59ක් ETI සමාගම වෙත ගෙවා අවසන්. තව මිලියන 16ක් මේ මාසයේ අවසන් වෙන්න කලින් ගෙවීමට නියමිතයි. ETI තැන්පත්කරුවන්ට මේ වෙනකොට 20%ක මුදලක් ගෙවා තියෙනවා. තවත් 10%ක් අදාළ ඩොලර් මිලියන 16 ලැබුණු පසු ගෙවන්න තීරණය වෙලක් තියෙනවා. ඩොලර් මිලියන 75ක ගනුදෙනුව මේ වන විට ඩොලර් මිලියන 70ක් බවට පත්වලා තියෙන්නේ වත්මන් ගැනුම්කරුවන් ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සමාගම මිලදී නොගැනීමට තීරණය කර ඇති නිසායි.
එසේම ETI සතු දේපල වෙන වෙනම වෙන්දේසි නොකිරීමට හේතුවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා. ETI සතු දේපල වෙන වෙනම වෙන්දේසි කළහොත් මිලට ගැනීමට තවත් පාර්ශවයක් කැමැත්තෙන් සිටියත් ඒ ආකාරයට ක්‍රියා කළහොත් ඇතැම් දේපලවලට අඩු ඉල්ලුමක් ලැබෙන්න ඉඩ තියෙන නිසා බැංකු මූල්‍ය මණ්ඩලය ඊට අනුමැතිය දුන්නේ නැහැ. ඒ වගේම මේ පාර්ශවය ඩොලර් මිලියන 61ක ලන්සුවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒත් ඒ වෙනකොට ඩොලර් මිලියන 60ක් ඉදිරිපත් කරලා තිබුණු වත්මන් ගැනුම්කරුවන් ඩොලර් මිලියන 70ක් ගෙවා ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සමාගම හැර අනෙක් දේපල මිලදී ගැනීමට එකඟ වී තිබුණා. මිලියන 61 පාර්ශවයට මහ බැංකුව දැනුම් දුන්නා ETI සමාගම සමග සාකච්ඡා කරන්න කියලා ඒ ගැන. ඒත් ඉන්පසු ඒ සම්බන්ධයෙන් කිසිම යෝජනාවක් මහ බැංකුව වෙත ඉදිරිපත් වුණේ නැහැ. ඒ අතරදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දැඩිව අවධාරණය කළේ දේශීය ගැනුම්කරුවෙකුට ETI සතු දේපල පැවරීම සඳහා මහ බැංකුව ක්‍රියා නොකළ බවට චෝදනා කිරීම පදනම් විරහිත බවයි. රට වටෙන්ම වාර්තා වුණු තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකින්නට යමු දැන්. රටම කෙටියෙන්. අද ස්වර්ණමහල් ආයතනය ගෝල්ඩන් මෝමන්ට්ස් නමින් විශේෂ වරප්‍රසාද වැඩසටහනක් දියත් කරනු ලැබුවා. ඒ ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් වන මොබි ක්වෙස්ට් සමාගමත් සමග ඒකාබද්ධවයි. මෙම වැඩසටහන මගින් ස්වර්ණමහල් පාරිභෝගික ජනතාව වෙනුවෙන් විශේෂ දීමනා රැසක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ස්වර්ණමහල් ප්‍රධාන ශාඛාවේ පැවති මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවයට බෙන් හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඇලෙක්ස් ලොවෙල් මහතා, බෙන් හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ පෝල් කෙලි මහතා, බෙන් හෝල්ඩින්ග්ස් සමූහ මෙහියුම් අධ්‍යක්ෂ GT ජයසීලන් මහතා, EBC මාධ්‍යජාලයේ ප්‍රධාන විධායක නිලධාරී මහෙන් පෙරේරා මහතා, ස්වර්ණමහල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ප්‍රනාන්දු මහතා මෙන්ම මොබි ක්වෙස්ට් සමාගමේ ප්‍රධාන මෙහියුම් නිලධාරී සබීනා කමල් මහත්මිය ඇතුළු සම්භාවිනී ආරාධිතයින් රැසක් එක්ව සිටියා. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දහවනේ වූ රථවාහන ඊයේ හදිසි පරීක්ෂාවකට ලක් කෙරුණා. ඒ යාන්ත්‍රික දෝෂ සහිතව සහ දහවනට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන හඳුනා ගැනීමටයි. ඉතිහාසය කාලෙන් කාලෙට අලුත් වන බවට ඕනතරම් සාධක උදාහරණ තියෙනවා. නිත්තෑවන් නම් වූ මනුෂ්‍ය කොට්ටාසයක් හෙවත් කුරු මිනිසුන් පිරිසක් පිළිබඳ කතාබහ ඉතිහාසය තුළින් වර්තමානයට යළිත් ගෙනවිත් තිබෙනවා. ඒ අම්පාර ප්‍රදේශයේ නිත්තෑවන් නැමැති මේ කුරු මිනිසුන් දුටු බවට කියන පිරිසක් හමුවීමත් සමඟ. මේ පිරිස පිළිබඳව කොළඹ සිට කියා ලියා බලා සොයා පලක් නැති නිසාම ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ සමාජික කණ්ඩායමක් අම්පාරට ගොස් ඒ පිළිබඳ දින 4ක් පුරාවට ක්ෂේත්‍ර පර්යේෂණයක ගවේෂණයක නිරත වුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ පර්යේෂණ කණ්ඩායමක සහයෝගීතාව සහ උපදේශකත්වයේ සහිතව මානව ඉතිහාසයේ තවත් දැවැන්ත ගවේෂණයක හෙළිදරව්වක පළමු කොටසයි අපි අද ඔබට අනාවරණය කරන්නේ. අම්පාර නැගෙනහිර පළාතේ පිහිටි මිශ්‍ර ජනතාවක් වෙසෙන දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1,15,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් පවතින්නේ ඝන වනාන්තර ලෙසයි. මේ වනබිම් ආශ්‍රිතව කිසියම් අභිරහස් ජනකොටසක් වෙසෙන බවට කාලාන්තරයක සිටම අසන්නට ලැබුණා. එහි ආසන්නතම සිදුවීම මීට මාස කිහිපයක සිට අහන්න ලැබුණේ අම්පාරේ ඉඳලා කිලෝමීටර් 40ක් දුරින් පිහිටි තොට්ටුමින් හා කිලෝමීටර් 26ක් දුරින් පිහිටි බණ්ඩාර දුවෙන්. ලෝම දිගයි. සාමාන්‍ය ඉත්තකූරු වගේ තියෙන්නේ දුඹුරු පාටයි. පාට කළු පාටයි. කට තනිකරම රත්තු මරතුයි. මූණ රිල වගේ හේප් එක තියෙන්නේ මේ දත් තමයි වෙනස්. අපේ වගේම මූණ තියෙන්නේ. මේ මිටි මිනිසා ගැන පවසන මේ ලක්ෂණ එකිනෙකට පරස්පර වුණත් පොදුවේ ගත් කල එම මිටි මිනිසාගේ ස්වරූපය අපි මෙලෙස නිර්මාණය කළා. මේ කියන නිත්‍යවුන් ගැන අපේ රටේ පළමුවරට අහන්න ලැබෙන්නේ 1887 දී මෙරට රාජ්‍ය නිලධාරියෙකු වුණු බ්‍රිතාන්‍ය ජාතික හියු නෙවිල්ගේ වාර්තාවලින්. මිනිස්සුන්ගේ අත්දැකීම් විදිහට මිනිස්සු ඉදිරිපත් කරපු අදහස් පදනම් කරගෙන තමයි මෙයා මේ ලිපිය සම්පාදනය කරන්නේ. නැතුව විද්‍යාත්මකව සනාථ කරන විදිහට දැක්ක හෝ ලැබුණු සාධකයක් මත නෙමෙයි. මෑතක් වෙනකන් නිත්‍යව ගැන වචනයක් ලියවුණා නම් කොහේ හරි ලංකාවේ හෝ වෙන රටක මේ මූලාශ්‍රය තමයි පදනම් කරගන්නේ. හියු නෙවිල් කියපු ටිකම හැමෝම කියන්න ගත්තා. මීට වසර 132කට පමණ ඉහතදී හියු නෙවිල් නිත්‍යවුන් ගැන ඒ විදිහට සඳහන් කර තිබුණත් ඔහුත් නිත්‍යවුන් දැක තිබුණේ නැහැ. ඔහුටත් ඒ ගැන අහන්න ලැබී ඇත්තේ කොරලියා නැමැති ආදිවාසී පුද්ගලයාට ඔහුගේ සීයා විසින් කියන ලද කතා පුවතකින්. ඒ අනුව නිත්‍යවුන් කියන්නේ ජනප්‍රවාදයක්ද?
ඉන්දුනීසියාවක ප්‍රදේශයක් හඳුන්වනවා රුවා කියලා. ඒ ප්‍රදේශයේ මෙන්න මෙහා සමාන ජනප්‍රවාදයක් අතීතයේ පැවිදලා තියෙනවා. ඒක විශාල වශයෙන් පර්යේෂණ දියත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස බෙහෙවින් කුඩා මානව විශේෂයක් ජීවත් වුණු බවට සාධක මතු වුණා. ඒක තමයි යම් රටක තියෙන ජනප්‍රවාදයක් අපිට එක ලෙසම ඒක බැහැර කරන්න බෑ. මෑතක සිට නිත්‍යවුන් දුටු බවට අම්පාරේ ප්‍රදේශ කිහිපයක ජනතාව පවසන කරුණුත් එක්ක ඒ කතාව ගැලපෙනවා. ගියා දෙන්නේ වේවල් කපන්න. වේවල් කපාගෙන එනකොට රෑ වුණා. ඒ එනකොට සතෙක් හිටියා. මූණ රෝස පාට, මේ ඇඟ දුමුරු පාටයි. දත් මෙහෙම උරල වගේ මෙහෙම අනිත් එක ඇඳිරිලා. ඒ නිත්‍යව තමයි මම දැක්කේ තා. ජයවර්ධන ගොවි මහතා සමග වේවැල් කපන්න ඔහුගේ යහළුවෙකුත් ගොස් තිබුණා. ගහේ නිකන් අරටු ඇටුම් වගේ තියෙන තැනක මේ සාමාන්‍ය පොඩි මනුස්ස රූපයක් වගේ එකක් තියෙනවා තමයි පෙවුනේ. ඇඳුම් අරවා මේවා මුකුත් නැහැ. මේ තමයි නිත්‍යවුන් ගැන මේ වෙනකොට අහන්න ලැබුණු දේ. මේ අහන්න ලැබුණු දේවල් සනාථ කරගන්න පුළුවන් සාධක මූලාශ්‍ර අම්පාරේ තියෙනවද? ඒ ගවේෂණය ස්වර්ණවාහිනී ලයිව් ඇට් 7 කණ්ඩායම එක දිගට දින 4ක් තිස්සේ සිදු කළා. ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ පරීක්ෂණ කණ්ඩායමක සහයත් ඇතිව. මේ ගවේෂණයේදී හෙළිවුණු සාධක පිළිබඳ හෙළිදරව්ව හෙට ලයිව් ඇට් 7 තුලින් බලාපොරොත්තු වන්න. මේ ගවේෂණයේ දෙවන කොටස හෙට ලයිව් ඇට් 7 තුලින් ඔබට කියන්නට අප සූදානම්. මේ අතර අපේ රටේ මැති ඇමතිවරු මද්‍රව්‍ය භාවිත කරන බවට රංජන් රාමනායක ඇමතිතුමා කළ කතාව ගැන ප්‍රකාශයක් ලබා දෙන්න අද ඒ ගැන විමසන කමිටුව හමුවට එතුමාව කැඳෙව්වා. ඒ වගේම රංජන් ඇමතිතුමා නම් කොකේන් භාවිත කරන්නේ නැහැ කියලා එතුමා ඔප්පු කරලම පෙන්නුවා. ඇතැම් මැති ඇමතිවරුන් පවා මද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මුලින්ම හෙළිදරව් කළේ පසුගිය 11 වෙනිදා කුරුණෑගලදී. කොකේන් බොන කැබිනට් ඇමතිවරු පවා ඉන්න බව මම මේ අවස්ථාවේ කියනවා. ඊට පසුවත් අවස්ථා කිහිපයකදීම ඔහු ඒ ගැන කිව්ව නිසා පසුගියදා පැවති ආණ්ඩුපක්ෂ රැස්වීමේදී තීරණය කෙරුණේ ඒ කතාවේ ඇත්ත නැත්ත හොයන්න කමිටුවක් පත් කරන්න. ඒ කමිටුවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පත් කෙරුණු අතර සෙසු සමාජිකයන් වූයේ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, ජනාධිපති නීතිඥ නිශංක නානයක්කාර යන මහත්වරුන්. ඒ කමිටුව අද උදේ 9:30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පණුවරට රැස් වුණා. රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා පැය භාගයක පමණ කාලයක් තිස්සේ කමිටුව ඇසූ ප්‍රශ්නවලට උත්තර දුන්නා. එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තර වැඩ. අපිට දුන්න ප්‍රකාශය අපි දරුවා අගමැතිතුමාට අදාන්දවට අද සම්දෝදෙන් දෙනවා. නාම ලේඛනයක් බාර දුන්නා නේ. ඒක කියන්න බෑ. රටේ අහිංසක දරු පරපුරට වෙන හානිය ගැන හිතලා මේ ලිස්ට් එක ඉදිරියට ලබා දෙන්න. ඉන්වෙස්ටිගේෂන් වලට හානියක් නොවේ. මම චෝදනා කරන්නේ මෙතන ඉන්න අයට හින්දා මේ අය මගේ නඩුව අහන එකට තේරුමක් නැහැ. මේක ස්වාධීන කණ්ඩායමක් කරන්න ඕනේ. හැබැයි පාර්ලිමේන්තු සංකීර්ණයෙන් එළියට ආපු රංජන් ඇමතිතුමා කිව්වේ මේ වගේ කතාවක්. මේ අධිකරණ ඇමතිතුමා කියලා තියෙන කතාව ලංකාවේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා කැබිනට් ඇමති කුඩු ගහන මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ ඊට පස්සේ රංජන් ඇමතිතුමා පෞද්ගලික රෝහලකට ගියේ කොකේන් චෝදනා ගැන මැති ඇමතිවරුන්ට එල්ලවෙන චෝදනාවලට උත්තර දෙන විදිහකුත් පෙන්වලා දෙන්න. ඔව් එතකොට මේකේ අනිත් අයත් මේ වගේම වොලන්ටියර් ඇවිල්ලා මේක දුන්න නම් හොඳයි. අපේ ඉන්නේ සුළු පිරිසයි පොහොට්ටුවේ ඉන්නවා 10ක් 15ක් අතර ගානක්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කණ්ඩායමේ ඉන්නවා කීප දෙනෙක්, විමල් වීරවංශ මහත්මයාගේ දෙදෙනෙක් වගේ ඉන්නවා. මේ වගේ බොහෝ දෙනෙක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ 3-4 දෙනෙක් ඉන්නවා. අද හවස ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණා. ඒකෙන් තහවුරු වී තිබෙන්නේ රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා නම් කොකේන් භාවිත කරන්නේ නැහැ කියලයි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මීට සුළු වේලාවකට පෙර කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නා. දැන් අපි බලන්න යන්නේ කියන කතා. අදත් කියන කතාවල වැඩිපුරම තියෙන්නේ කොකේන් කතා.
රංජන් රාමනායක ඇමතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තුවම හරි කමක් නැහැ. මේ පිළිබඳ පරීක්ෂාවකට ලක් කරන්න. මොකද නීතිය හදින තැන කුඩු බොනේවුන්වත් කුඩුකාරයන්ට උදව් කර කෙනෙක්වත් ඉන්න හැකියාවක් නැහැ. රංජන් රාමනායක මහත්මයා මේ ඊයේ පෙරේදා දේශපාලනට ආපු කෙනෙක්. එයා කොහොටවත් පැමිණිල්ලක් කළා නැහැ. එක්ක පොලිසියට කරන්න ඕනේ, එක්ක කතානායකට කරන්න ඕනේ, එක්ක පක්ෂ නායකයාට කියන්න ඕනේ. ඉතින් එයා රංගනයක් කර කර නිකන් මාධ්‍යයට එක එක වගේ කී ඉන්නවා. පහුගිය බදාදා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී බදුළු දිස්ත්‍රික්කයේ එකම කැබිනට් ඇමතිවරයා රංජන් හිටියන හොම්බට අයින්නවා කියලා කිව්වා. හරෙන් ප්‍රනාන්දු කැබිනට් ඇමතිවරයාට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එතුමගේ නමත් මේ තුල තියෙනවාද කියන සැකය අපිට තියෙනවා. අපේ ගේ ඇතුලේ කතා කරන දේවල් සමහරට එළියට යන එක තමයි මේ රටේ තියෙන කැතම පුරුද්ද. ඒක හේතුව උනේ මටත් යම් කිසි කෙනෙක් කේලමක් කීම තමයි. හැබැයි රංජන් නාමනායක මහත්තයා ඒක කිව්වේ එතුමාට ආපු තොරතුරු අනුව. ඒක පරීක්ෂා කරලා බලන එක හොඳයි. දැන් අපි ඇත්තටම රංජන් නාමනායකගේ මහත්තයා කියලා තියෙන විපක්ෂේ නම් තමයි වැඩිපුර කියලා තියෙන්නේ. අද වෙද්දී අපි දන්නවා මේ බෝලේ හිමීට දැන් පාස් කරගෙන එනවා ඒකාබද්ධ විපක්ෂ පැත්තට. හැබැයි අපි ළඟ ඔය කොකේන් කුඩු ගංජා ගහන මිනිස්සු නෑ. කොහෙවත් යන පිස්සු බල්ලෙක් වගේ මිනිහෙක් කියන දෙයක් වෙනුවෙන් අද මුළු පාර්ලිමේන්තුවට උත්තර දී ගන්න බැරුව ඉන්නවා. දැන් බෝලේ කැරකිලා තියෙන්නේ. අද රංජන් රාමනායකතුමා ප්‍රකාශයක් කළා ආණ්ඩු පක්ෂ 4 දෙනාටයි චෝදනා තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ 20 දෙනෙක් ඉන්නවායි කියලා මේ චෝදනාවලට ලක් වෙච්ච උදවිය. හිටපු කැබිනට් එක නෙමෙයි එහෙම කියන්නේ. මේ කැබිනට් එකේ කියලා යොහ කියන්නේ. කියන්නේ මේ කැබිනට් එකේ කොකෙන් ගහනවා. ඒ කැබිනට් එක ක්‍රියාත්මක වෙන දිහා බලපුවාම ඒක අරුමයක් පුදුමයක් නොවේ කියන එකයි සාමාන්‍ය ජනතාව අතර තියෙන මත. අදත් ප්‍රදේශ කිහිපයකින්ම මත් ජාවාරම්කරුවන් කිහිප දෙනෙක්ම ආරක්ෂක අංශවලට කොටු වුණා. හෙරොයින් කිලෝ 4යි ග්‍රෑම් 865ක් සහ හැෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 814ක් සමග සැකකරුවෙකු මේගමුව පොරතුරු ප්‍රදේශයේදී අද අලියුම අත්අඩංගුවට ගැනීමට මේගමුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය සමත් වුණා. සැකකරු සතුව තිබූ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 8ක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ. 29 හැවිරිදි මෙම සැකකරු සංචාරක මඟ පෙන්වන්නෙකු සහ රියදුරෙකු ලෙස පෙනී සිටමින් මත්ද්‍රව්‍ය බෙදා හැරී ඇති අතර ඔහුගේ මෝටර රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර ඊයේ පස්වරේ ඩුබායි බලා යාමට කටුනායක ගුවන්තොටුපළට පැමිණි මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ගමන්මළු පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ 2ක් හමු තිබෙනවා. රුපියල් ලක්ෂ 8මාරකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගය ගෙන යාමට තැත් කර ඇත්තේ කුළු බඩු ගෙන යන මුවාවෙන්. හොරණ පොකුණු විට කනේවල ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් සතුව තිබූ කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 250ක් සිය භාරයට ගැනීමටත් හොරණ පොලිසිය අද සමත් වුණා. අත්අඩංගුවටගත් කාන්තාව සතුව තිබූ කුඩා ප්‍රමාණයේ තරාදියක්ද පොලිස් භාරයට ගැනුණා. සැකකාර කාන්තාවගේ සැමියා මද්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දෙනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි හෙළි වී ඇත්තේ. සැකකාරිය හෙළිකර තොරතුරු මත පොකුණු විට හේනේගම ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී මෝටර රථයක් පරීක්ෂා කිරීමට පියවරගත් පොලිසිය මෝටර රථයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 750ක් හා කඩුවක්ද සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. ඔහු පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුවන් සතුව තිබූ ජංගම දුර්කථන කිහිපයක්ද පොලිස් භාරයට ගෙනුණා. අපි දැනට ඔබෙන් සමුගෙන යනවා. අදත් රාත්‍රී 10ට රතු ඉර සමගින් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.